හරි. මම අද ඔයාලට කියලා දෙනවා ලුයිස් ව්‍යූහ අඳින කෙටි ක්‍රමයක්. හරිද? මේක ගොඩක් ළමයි දන්නේ නැහැ. මේක මං හදාගත්තු ක්‍රමයක් ලුයිස් ව්‍යූහ ඇඳීම සඳහා. ඒතර මේකෙන් අපිට විනාඩියක්වත් යන්නේ නැතුව ළමයි ඕනම ලොකු ලුයිස් ව්‍යූහයක් අඳින්න පුළුවන්. හරිද? මේක හරි සරලයි. මේක තේරුම් ගත්තම ගොඩක් ලේසි වෙනවා. එහෙනම් මම දැන් ඔන්න ඒ ක්‍රමේ කියලා දෙන්න. ඒකේ නම තමයි කැමැත්ත මත බන්ධන සෙට් කිරීම. හරිද? ලස්සන නමක් නේ. කැමැත්ත මත බන්ධන සෙට් කිරීම. හරි. ඒකේ මෙහෙමයි කියන්නේ. අපි දැනගන්න ඕනමයි පරමාණු කිහිපයක කැමැත්ත. ඒ කියන්නේ යාලා බඳින්න කැමති බන්ධන ගණන. බන්ධන ගණන කැමති බන්ධන ගණන අපි දැනගන්න ඕනේ. ඔන්න පරමාණු වටේ ඉන්නකොට එයාලගේ කැමැත්ත තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. ඔන්න පරමාණුව ඊට පස්සේ කියනවා කැමැත්ත. හරිද? ඔක්සිජන් කැමති දෙන්නෙක්ට, නයිට්‍රජන් කැමති 3 දෙනෙක්ට, කාබන් කැමති 4 දෙනෙක්ට, හයිඩ්‍රජන් සහ හැලජන් කැමති එක්කෙනෙක්ට. හැලජන් කියන්නේ ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින් වගේ ඒවා. හරිද? මෙන්න මේ කැමති බන්ධන ගණන ඔයාලා මතක තියාගන්න ඕනේ නම. පරමාණු වටේ ඉන්නකොට එයාලා බඳින්න කැමති ගණන තමයි මේ කියන්නේ. හරිද? එතකොට මේක ඉස්සෙල්ලා මතක තියාගන්න. ඊළඟ කතන්දරය තමයි දෙවැනි ආවර්ත පරමාණුවක් මැද හිටියොත් එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කාණ්ඩ අංකයට සමානයි. දෙවැනි ආවර්ත පරමාණුවක් මැද හිටියොත් එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4යි. හරිද? හැබැයි තුන්වෙනි ආවර්ත පරමාණුවක් හෝ ඊට පහළ ආවර්තයක පරමාණුවක් මැද හිටියොත් එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කාණ්ඩ අංකයට සමානයි. එතකොට දෙවෙනි ආවර්ත පරමාණුවක් නම් මැද හිටියොත් එයා වටේ උපරිම වශයෙන් කොච්චර වුණත් ඉලෙක්ට්‍රෝන යුගල් 4යි තියාගන්න පුළුවන්. තුන්වෙනි ආවර්ත පරමාණුවක් මැද හිටියොත් එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කාණ්ඩ අංකයට සමානයි. සමහරක් වෙලාවට ළමයි අපිට මේ පරමාණු මෙහෙම බන්ධන තුනක් ඉරි කෑලි දෙකක් අපි බන්ධනයක් පෙන්නන ඉරි කෑල්ලක ඉන්නේ ඉරි කෑලි දෙකක් කිල්ලුවට ඉරි කෑලි තුනක් කිල්ලුවට ඉරි කෑලි හතරක් කිල්ලුවට අපිට ඒ කැමැත්ත ඉටු කරන්න බැරි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි ඍණාරෝපණයක් ඒ පරමාණුවට දීලා කැමැත්ත ඉටු කරනවා. ඒ ඍණාරෝපණය ඔයාලා හිතන්න බන්ධනයක් කියලා. ඒ ඍණාරෝපණය බන්ධනයක් කියයි සිතන්න. පැහැදිලිද? ඔන්න ඔය ටික දන්නව නම් ළමයි ඕනම ලුයිස් ව්‍යූහයක් අඳින්න පුළුවන්. හරිනේ? කරුණු කිහිපයක් මංකෝ එකක් තමයි පරමාණු වටේ ඉන්නකොට සාමාන්‍ය කැමැත්ත මතක තියාගන්න. දෙවෙනි ආවර්ත පරමාණුවක් මැද හිටියොත් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් 4යි. තුන්වෙනි ආවර්ත පරමාණුවක් හෝ ඊට පහළ ආවර්තයක පරමාණුවක් මැද හිටියොත් එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කාණ්ඩ අංකයට සමානයි කියලා මතක තියාගන්න. පැහැදිලිද? උදාහරණයක් කියන්න දැන් අපි හිතමු ෆොස්ෆරස් පස්වෙනි කාණ්ඩේ ඉන්නේ රෝමිල අපේ පස්වෙනි කාණ්ඩේ තමයි 15 වෙනි කාණ්ඩේ. ඒතර එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන මැද හිටියොත් මම මේ කියන්නේ මැද හිටියොත් තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන මෙන්න මේ රෝමිල අක්කමින් දාපු අංකයට සමානයි. 5ක් පුළුවන්. සල්ප 6 වෙනි කාණ්ඩේ ඉන්නේ රෝමිල අක්කමින් නැත්නම් 16 වෙනි කාණ්ඩේ. ඒතර සල්ප මැද හිටියොත් එයා වටේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ගාන කීයකට සමානද? 6කට සමානයි. එහෙම තේරුම් ගමු. හරිනේ? දැන් අපි බලමු ළමයි මේ ක්‍රමෙන් කොහොමද ව්‍යුහ අඳින්නේ කියලා. මොන මම මුලින්ම දෙන්නම්. අපි අඳුම් බලන්න NO3- අයනේ අඳුම් බලන්න අංක 1 NO3-. හරි. මධ්‍ය පරමාණු විදිහට තෝරගන්න ළමයි විද්‍යුරිනතා අඩු පරමාණුව. එහෙනම් නයිට්‍රජන් මම තෝරගත්තා. අනිත් පරමාණු එයාට සෙට් කරා. දැන් මෙයාගෙන් කැමැත්ත අහන්න. අපි මේ කාලේ අහන්න ඕන කාගෙන්ද කැමැත්ත? පරමාණු කැමැත්ත අහන්න පුරුදු වෙන්න. එහෙනම් මෙයාගෙන් කැමැත්ත ඇහුවොත් මෙයා කිලෝ කීයක් දෙන්න කියලාද? දෙකක් දෙන්නේ කියලා කියනවා. අවුලක් නැහැ. අපි දෙකක් දෙමු. ඊට මෙයාගෙන් අහනවා ඔයාලට කීයක් ඕනද? ඒකට මටත් දෙකක් දෙන්න. හැබැයි නයිට්‍රජන් කියනවා ආයි මුකුත් කරන්න එපා. මට දැන් බෑ තවත් බෑ මගේ වටේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවා. ඒ නිසා නයිට්‍රජන් කැමති වෙන්නේ නැහැ ළමයි. මේ වැඩේට මොකද නයිට්‍රජන් දෙවෙනි ආවර්ත පරමාණුවක් මැද ඉන්නේ. එතකොට එයාට උපරිම වශයෙන් 4යි කොහොම වුණත් තියාගන්න පුළුවන්. හරි. අපි මේ ඔක්සිජන් කියනවා හරි. ඔයාට ඉරි කෑල්ලක් දෙන්න බෑ. ඔයාට ඍණාරෝපණයක් දීලා කැමැත්ත ඉටු කරන්න. මොකද මම ඔයාලට කිව්වා ඍණාරෝපණයක් කියන්නේ බන්ධනයක් කියලා හිතන්න කියලා. ඍණාරෝපණය බන්ධනයක් කියයි සිතන්න. ඒතර මේ ඍණාරෝපණයේ බන්ධන එකක්, මෙතන බන්ධනයක් තියෙනවා. එහෙනම් බන්ධන දෙක හරි නේද? එයාගේ කැමැත්ත හරි නේද? මේ ඔක්සිජන්ටත් දෙන්නේ ඕනේ. ඒක හැබැයි ඉරි කෑල්ලක් දීලා කැමැත්ත ඉටු කරන්න බෑ. ඍණ දීලා කැමැත්ත ඉටු කරනවා.
ඊට පස්සේ ළමයි ඔන්න තව පොඩි කතාවක් අහගන්න. මෙතන සමස්තයක් විදියට ඍණ 1යි එළියට පේන්නේ. නමුත් මේ ව්‍යුහය දිහා බලනකොට ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපණ කීයක් එළියට පේනවද? ඍණ 2ක් එළියට පේනවා. එහෙනම් ඍණ 1ක් එළියට පෙන්නන්න මේ මැද නයිට්‍රජන්ට ධන ආරෝපණයක් දානවා. අන්න එහෙම ධන ආරෝපණයක් දානවා කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් තව විදිහකින් මම ඕන කියන්නම් තව ක්‍රමයක්. හිතන්නමයි නයිට්‍රජන්ගම ඉලෙක්ට්‍රෝන 5යිනේ තියෙන්නේ ළමයි. නයිට්‍රජන්ගම ඉලෙක්ට්‍රෝන 5යිනේ තියෙන්නේ. එතකොට දැන් මේ බලන්නකො බන්ධන 4ට 1 2 3 4. බන්ධන 4ට නයිට්‍රජන්ගම ඉලෙක්ට්‍රෝන කීයක් දීලාද? 4ක් දීලා. හරිනම් තව ඉලෙක්ට්‍රෝනයක් මෙතන තියෙන්න ඕනේ නේද ළමයි? හැබැයි එහෙම තව ඉලෙක්ට්‍රෝනයක් තියාගන්න පුළුවන්ද? දැන් නයිට්‍රජන්ට අයිති වෙච්ච ඔක්කොම ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න. 2යි 4යි 6යි 8යි මේකයි 9යි. 9ක් තියාගන්න බැහැ ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන්. 8යි නැත්නම් යුගල් 4 කිව්වේ ඒකයි. ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් 8යි තියාගන්න පුළුවන්. එහෙනම් මේක අයින් කරන්න ඕනේ. අයින් කරන්න නම් මොන ආරෝපණයක් දානවද? ධන ආරෝපණයක් දානවා. ඊට පස්සේ එකසර දාන්නේ කොහොමද ලා? එකසර දාන්නේ මෙහෙමයි. වටේ ඉන්න පරමාණු එකසර දාලා හරි ලේසි. යම් පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙන විදියට එකසර දාන්න. මෙතන එක යුගලක් තියෙනවනේ. එහෙනම් ඔන්න 2යි යුගල් 3යි 4යි. මෙතනත් යුගල් එකක් තියෙනවා. යුගල් 3යි. මෙතන යුගල් දෙකක් තියෙනවා. එහෙනම් යුගල් 2යි තව ඕනේ. ඔන්න එච්චරයි. මේ තමයි NO3- කි ව්‍යුහය. දැක්කනේ අපි බලමු ඒ ක්‍රමෙන් අපිට අඳින්න පුළුවන්. අපි ටිකක් ඇදගෙන යමු. මේක පුරුදු නාම තමයි වැඩේ තේරෙන්නේ. හරිද? NO2-. දැන් ළමයි මයිනස් තියෙන නිසා අනිවාර්යෙන් පුරුදු වෙන්න ඒ ඍණ ආරෝපණ වඩා විද්‍යුත් ඍණ පරමාණුවට දෙන්න. ඒතර මෙයාට මේ ඍණ එක දෙමු. මෙයා අහන මොකෝ මට ඍණ දුන්නේ? අපි කියනවා ව්‍යුහයේ ඍණ ආරෝපණයක් එළියට පෙන්නන්න ඕනේ. ඉතින් ඔයාලට මම කැමැති ඉටු කරන්නම් ඍණ දීලා. ඒ ඔක්සිජන් එක කමන්නේ අවුලක් නැහැ. මට දෙකක් ඕනේ. කොහොම හරි මට බන්ධන දෙකක් ඕනේ. ඉතින් හරිනේ. මේකත් බන්ධනයක් ඍණ කියන්නේ බන්ධනයක් කියලා හිතන්න කිව්වනේ. ඊට පස්සේ මෙයාගෙන් අහනවා ඔයාලට කීයක් ඕනද? එයා කියනවා මට දෙකක් දෙන්න. දෙකක් දෙන්න අවුලක් නෑ. නයිට්‍රජන් එක උඩරින් වශයෙන් මට හතරක් තියාගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න කැමැති ඉටු කරා. එකසර දාමු. යුගල් දෙකක් දාන්න ඕනේ. මෙතන යුගල් 3ක් තියෙනවා. තව යුගලක් දැම්මා. මෙතන යුගල් 3ක් දාන්න. ඔන්න NO2- කි ව්‍යුහය. හරිද? ඊට පස්සේ බලමු SO3 2- අපි අඳුම් බලන්න. SO3 2- මෙන්න ඔන්න සැකිල්ල. ඔන්න සැකිල්ල. මෙයාගේ කැමැත්ත අහන්න. මෙයාගේ කැමැත්ත ඊට කලින් ඍණ දෙකක ආරෝපණයක් තියෙන නිසා එළියට ඍණ දෙකක් පේන නිසා අනිවාර්යෙන්ම ඔක්සිජන් දෙන්නෙක්ට ඍණ දීලා කැමැත්ත ඉටු කරන්න. දැන් මෙයාලගෙන් ආයි කැමැත්ත අහන්න යනවද? එපා. යකිනු අනේ යන්න මට මගේ කැමැත්ත ඉටුලා ඉවරයි. නේ? යකිනු මට දෙකක් දැන් ඉන්නවා. මට දෙකක් ඉන්නවා. අපි තමයි දුන්නේ. හරි. දැන් මෙයාගේ කැමැත්ත ඇහුව මෙයා කියනවා මට දෙකක් දෙන්න කියලා. අන්න දෙකක් දෙන්න. ඊළඟට බලන්න එකසර දාන්නේ. දැන් තුන්වෙනි ආවර්ත පරමාණුවක් හින්දලමයි අර පරමාණුවක් වටේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙන දෙයට මම එකසර දාන්න කිව්වේ. ඒ කිව්වේ දෙවෙනි ආවර්ත පරමාණු ඉන්නකොට. හොඳේ. හැබැයි තුන්වෙනි ආවර්ත පරමාණුවට පොඩ්ඩක් ගණන් කරන්න වෙනවා. මොකද මේ බන්ධනට එකක් දීලා තිනවා 2යි 3යි 4යි. සල්ප 6 වෙනි කාණ්ඩේ ඉන්නේ. එහෙනම් බන්ධන 4ට 4යි දීලා තියෙන්නේ. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්න ඕනේ. 6ක් නිසා. එහෙනම් ඔන්න එතන එකසරයක් දාන්න ඕනේ. මෙයාලගෙන් නම් දෙවෙනි ආවර්ත පරමාණු නිසා යුගල් 3ක්. මෙතන යුගල් 2ක් තියෙන නිසා යුගල් 2යි මෙතන යුගල් 3ක් දැම්මා. ඔන්න SO3 - කි ව්‍යුහය. පැහැදිලිද? ඊට අපි තුමු ClO3-. તો මධ්‍ය පරමාණු Cl මෙන්න ඔක්සිජන් 3ක් සෙට් කරා. ඍණ ආරෝපණයක් තියෙන නිසා ඉස්සෙල්ලම ඍණ ආරෝපණය ඔක්සිජන්ට දීලා කැමැත්ත ඉටු කරන්න. හරිද? ඊට පස්සේ ළමයි මෙයාගේ කැමැත්ත අහන්න දෙකක්. මෙයාගේ කැමැත්ත අහන්න දෙකක්. අපි හන Cl කමන්නේ නැද්ද මෙහෙම දුන්නට? Cl ඕන මගුලක් කරන්න මට ඉලෙක්ට්‍රෝන ගල් 7යි තියාගන්න පුළුවන් කියලා එහෙම Cl කියනවා. ඉතින් අවුලක් නෑ දැනට බලන්නකො Cl ගේ ඉලෙක්ට්‍රෝන කීයේ ළමයි බන්ධනට දීලා තියෙන්නේ? 1යි 2යි 3යි 4යි 5යි. Cl ගේ ඉලෙක්ට්‍රෝන කීයේ දීලා තියෙන්නේ? 5යි දීලා තියෙන්නේ. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්නත් උන 7 වෙනි කාණ්ඩේනේ. අන්න එක සැරයක් දැම්මා. මෙතන යුගල් 2යි මෙතන යුගල් දෙකක් තියෙන නිසා ඔක්කොම දැන් 4යි. මෙතන යුගල් දෙකක් තියෙන නිසා ඔක්කොම 4ක් වෙන්න තව ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් දානවා. මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් දානවද? 3ක් දානවා. ඔන්න ClO3- ගේ ව්‍යුහය. දැක්කද? එහෙනම් මේ ක්‍රමෙන් ළමයි අපිට ඕන ව්‍යුහයක් අඳින්න පුළුවන්. තව බලමු අපි උන. හරි? ඊළඟට මම කියලා දෙන්නම්. අපි දුමු N2O4. හරි N2O4 අඳින්න කොහොමද බලන්න. මෙන්න සැකිල්ල මෙහෙමයි දීලා තියෙන්නේ. හරිද?
හරි. මෙයාගේ කැමැත්ත අහන්න. මෙයා කිරුවට දෙකක් දෙන්න දුන්නා. මෙයාගේ කැමැත්ත අහන්න. මෙයාත් කිරුවට දෙකක් දෙන්න. හැබැයි දෙකක් දෙන්න බෑ දුන්නොත් නයිට්‍රජන් වටේ පහක් සෙට් වෙනවා. පහක් තියාගන්න බෑ. ඒ නිසා අපි කියනවා ඔයාට දෙකක් දෙන්න බෑ ඉරි කෑලි වලින් අපි ඍණ දීලා කැමැත්ත ඉටු කරන්නම්. ඒ ඔක්සිජන් අවුලක් නෑ. මට ඕනේ දෙකයි බන්ධන. ඍණ දුන්නක් කමන්නේ මොකක් දුන්නක් කමන්නේ මට දෙකයි ඕනේ. හරි. එයාට ඍණ දීලා කැමැත්ත ඉටු කරා මොකද මං ඔයාලට කිව්වා ඍණ ආරෝපණය කියන්නේ මොකක් කියලාද ළමයි බන්ධනයක් කියලා හිතන්නේ කියලා කිව්වා. ඊළඟට මේ එළියට මුකුත් ආරෝපණයක් වෙන්නේ නැති නිසා N2O4 ගේ මේ ඍණ එක උදාසීන කරන්න මෙතෙන්ට ධන දානෝ කියලා හිතුවනම් හරි. ඊළඟට මෙයාගේ කැමැත්ත අහන්න එයත් කියනකොට දෙකක් දෙන්න කියලා. වටේ ඉන්න උන්ගේ කැමැත්ත අහන්න. ඒකත් මතක තියාගන්න. මැද ඉන්න කට්ටිය කැමැත්ත අහන්න යන්න එපා. වටේ ඉන්නකොට තමයි ළමයි මම අර සාමාන්‍ය කැමැත්ත කියලා දුන්නේ. වටේ ඉන්නකොට. හොඳේ. මැද දැන් මෙතන ළමයි පුදුම වෙන්නේ නැහැ. ඉතින් මෙතන නයිට්‍රජන් වටේ බන්ධන 4ක් තියෙනෝනේ. මම නයිට්‍රජන්ගේ කැමැත්ත 3යි කියලා දුන්නේ. ඔව්. ඒ නයිට්‍රජන්ගේ කැමැත්ත 3යි කියලා දුන්නේ ළමයි වටේ ඉන්නකොට. මතක තියාගන්න. මැද ඉන්නකොට මැද ඉන්න එක්කෙනාගේ කැමැත්ත නෙමෙයි අපි බලන්නේ වටේ ඉන්න කට්ටියගේ කැමැත්ත බලන්නේ. එහෙනම් පැහැදිලිද ඒක? ඒ නිසා ඒක අවුලක් කරගන්න එපා. ඊළඟට මෙයාගේ කැමැත්ත ඇහුවම මෙයක් කියනවා දෙකක් දෙන්න කියලා. හැබැයි දෙකක් දෙන්න බැහැ. ඍණ දීලා කැමැත්ත ඉටු කරනෝ. ඒ ඍණ එක නැති කරන්න මෙතෙන්ට ධන දානවා. එකසර දාන්න පුළුවන් දෙවෙනි ආවර්ත පරමාණු නිසා මෙතන යුගල් දෙකක් නිසා තව යුගල් දෙකක් දැම්මා. එක යුගලක් නිසා යුගල් තුනක් දැම්මා. එක යුගලක් නිසා යුගල් තුනක් දැම්මා. මෙතන යුගල් දෙකක් දැම්මා. ඔන්න N2O4 ගේ විවෘතය. පැහැදිලි? ඊට පස්සේ බලමු N2O3. හරි N2O3 බලන්න ළමයි. මෙන්න අපි වටේ ඉන්න කට්ටියන් කැමැත්ත අහමු. හරි. මෙයාගේ කැමැත්ත අහන්න. මෙයාගේ දෙකක් දෙන්න. අවුලක් නැහැ. ඔන්න දෙකක් දුන්නා. ඊට පස්සේ වටේ ඉන්න මෙයාගෙන් අහමු. මෙයාත් කියන මටත් දෙකක් දෙන්න දුන්නා. මෙයා කියන මටත් දෙකක් දෙන්න. හැබැයි දෙන්න බෑ දුන්නොත් නයිට්‍රජන් පහක් සෙට් වෙනවා. ඒ නිසා අපි කියනවාට ඉරි කෑල්ලක් දෙන අමාරු ඔක්සිජන් ඔයාට ඍණ දීලා කැමැත්ත ඉටු කරන්න. ඉතින් අවුලක් නැහැ. ඒ ඍණ එක නැති කරන්න ළමයි මේ නයිට්‍රජන්ට ධන දානවා කියලා මතක තියාගන්න. පැහැදිලිද? එහෙනම් එක සැර දාගෙන යමු. මෙතන යුගල් 2යි යුගල් 3ක් ඕනේ. මෙතන යුගල් 3ක් තියෙන නිසා තව යුගලක් අවශ්‍යයි. මෙතන තව යුගල් 2ක් දාන්න. පැහැදිලි? එහෙනම් බලන්න මේ ක්‍රමෙන් ඉතා පහසුවෙන් අපිට ඕන ව්‍යුහයක් අඳින්න පුළුවන්. HN3 අඳින හැටි මම පෙන්නන්නම්. HN3 මේ බලන්නකෝ. මෙයාගෙන් අපි කැමැත්ත ඇහුවා කියලා හිතන්නකෝ ළමයි. මෙයාගෙන් කැමැත්ත ඇහුවොත් මෙයා කියනකොට කීයක් දෙන්න කියලායි නයිට්‍රජන්. මතකද? වටේ ඉන්නකොට කැමැත්ත කීයද ළමයි? 3යි. අන්න ඉරි කෑලි 3ක් දීලා කැමැත්ත ඉටු කරා. දැන් මේ නයිට්‍රජන්ට නම් තව මුකුත් බෑ. උපරිම 4ක් සෙට් වෙලා ඉවරයි. දැන් එයාගෙන් කැමැත්ත අහන්න යන්න එපා. මෙයාගෙන් කැමැත්ත අහන්න ගියා. මෙයා කියනවා මට 3ක් දෙන්න. ඉතින් යාට තව දෙකක් තියෙනවා. දෙකක් තියෙනවනේ. තව එකයි ඕනේ. ඉතින් මෙහෙම දෙන්න පුළුවන්ද? බෑ. එහෙම දුන්නොත් මේ නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝන වල 5ක් සෙට් වෙනවා. එහෙම 5ක් තියාගන්න බෑ. මෙහෙම දෙන්න පුළුවන් අපෝ කවදාවත් හයිඩ්‍රජන් බන්ධන දෙකක් හදන්නේ නැහැ. එහෙනම් ළමයි කැමැත්ත ඉරි කෑලි වලින් ඉටු කරන්න බැරි අවස්ථාවක්. ඒ වගේ වෙලාවට මම ඔයාලට කිව්වා මොන ආරෝපණයක් දෙන්නද? ඍණ ආරෝපණයක් දීලා කැමැත්ත ඉටු කරන්නයි කිව්වා. එහෙනම් මෙන්න මෙතෙන්ට ඍණ ආරෝපණයක් දීලා කැමැත්ත ඉටු කරා. එතකොට මේ ඍණ එක නැති කරන්න මේ නයිට්‍රජන්ට ධන ආරෝපණයක් දෙනවා. දෙකසර දාන්නේ කොහොමද? මෙතෙන්ට යුගල් දෙකක් තියෙන නිසා යුගල් දෙකක් දානවා. මෙතන යුගලක් දානවා. හරිද? ඔන්න ළමයි HN කිව්වේ. අපි තව ළමෙක් මෙන්න මෙහෙම හිතනවා. අපිට එක එක විදිහට අපේ කැමැත්ත හිතන්න පුළුවන්. ළමයි මේ නයිට්‍රජන්ගේ කැමැත්ත අහනවා. එතකොට යා කියන්නේ කීය කියලායි 3ක් කියලා කියලා ළමයි. එහෙනම් මෙතෙන්ට දෙකක් තියෙන නිසා තව එකක් නෙමදි. ඔන්න තව එකක් දැම්මා. ඊළඟට මෙයාගෙන් කොනේ ඉන්න ගහන්නද? මැද ඉන්න කටිය ගහන්න එපා. මෙයාගෙන් අහන්න කැමැත්ත. මෙයාගේ කැමැත්ත හැම මෙයාත් කියනකොට 3ක් දෙන්න කියලා. 3ක් දෙන්න බැහැනේ ළමයි. එහෙම වුණොත් බන්ධන 5ක් නිසා අපි කියනවා ඔයාට 3ක් දෙන්න අමාරුයි. ඔයාට දෙකක් දීලා කැමැත්ත ඉටු කරන්න. එයාහන කො ඉතුරු එක. අපිට පොඩ්ඩක් ඉන්න. ඔයාට දෙන්න ඍණ ආරෝපණයක්. අන්න ඍණ ආරෝපණයක් දීලා වගේ කැමැත්ත ඉටු කරන්න. එයා කියනවා හරි අවුලක් නැහැ. ඊළඟට මේ ඍණ එක නැති කරන්න මේ නයිට්‍රජන්ට මොන ආරෝපණයක් දානවද? ධන ආරෝපණයක් දානවා. දැන් එකසර දාන්නේ මෙහෙමයි. එකසර දාන්නේ බලන්න. එකසර මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් තියෙන නිසා මෙතෙන්ට දානෝ එක යුගලක්. මෙතන ළමයි කිසිම යුගලක් එන්නේ නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන 4ක් තව තියෙන විදියක් නැහැ. මෙතන යුගල් 2යි. තව එහෙනම් කීයද යුගල් දෙකක් දාන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය වගේ ව්‍යුහකුත් මේකට ඇදෙන්න පුළුවන්. හරිද ළමයි? බලමු තව පස්සේ කතා කරනවා. මේවට කියන්නේ මොනවද කියලාත් අපි කියනෝනේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා ඊට පස්සේ කතා කරමු. දැන් මම අද ඔයාලට කියලා දෙන්නේ ලුයිස් ව්‍යුහ හඳින මේ කෙටි ක්‍රමය ගැන. හරිද? දැන් පැහැදිලි නේද? හරි අපි බලමු ලුයිස් ව්‍යුහ අඳින්න විභාගයට ආපු ප්‍රශ්න ටික කරමු 2011 ඉඳන්. මම මුලින්ම කරන්නම් 2011. හරිද? ඒකේ ආවේ ළමයි අපිට ස්ට්‍රක්චර් මේ ප්‍රශ්නේ ඉන්නේ ව්‍යුහගත තන පේපරේ පළවෙනි ප්‍රශ්නේ
B කොටස තමයි ලුයිස් ව්‍යුහය අඳින්න කියලා මුලින්ම එන්නේ. එතකොට මෙන්න මෙහෙමයි ලුයිස් ව්‍යුහය අඳින්නේ. හරිද? HCO3- අපිට සැකිල්ල විභාගෙදි දීලා තිබ්බා. හරිද? හරි සරලයි ළමයි. එහෙනම් ලේසි මොකද කරන්නේ? මේ ඍණ ආරෝපණයක් තියෙන නිසා ඔයාලට මම කිව්වා විද්‍යුත්තාය වැඩි කෙනාට ඍණ ආරෝපණය දෙන්න දීලා කැමැත්ත ඉටු කරන්න. හරි. එහෙනම් මේ ඔක්සිජන්ගේ කැමැත්ත හරි මෙයාගෙන් තවත් කැමැත්ත අහන්න යන්න එපා. මෙයාගෙන් කැමැත්ත අහන්න ගියා මෙයා කියනවා අන්න දෙකක් දෙන්න දුන්නා. කාබන්ගෙන් අහනවා අපි අවුලක් නැද්ද? කාබන් කියන අවුලක් නැහැ. මම දෙවෙනි ආවර්ත පරමාණුවක් මට උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන වල 4ක් දරා ගන්න පුළුවන්. මෙයාගේ කැමැත්ත අහන්න යන්න එපා. ඒකනේ මගෙන් මේ කැමැත්ත අහන්න යන්නේ කියලා අපි කියනවා. එමුකෝ එයාගේ කැමැත්ත ඉටු වෙලා ඉවරයි. හරි. දැන් එකසර දාන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙන නිසා තව යුගල් දෙකයි දාන්න ඕනේ. මෙතෙන් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙන නිසා තව යුගල් දෙකයි. මෙතන එක යුගලයි තියෙන යුගල් තුනක් දාන්න. ඔන්න HCO3- ගේ ව්‍යුහය 2011 ආපු ප්‍රශ්න. 2012 ආව ළමයි OONO- ගේ ව්‍යුහය අඳින්න. අපිට සැකිල්ල දීලා තිබෙ මෙන්න මේ විදියට සැකිල්ල. දැන් බලන්න ඍණ ආරෝපණය කාට හරි ඔක්සිජන් කෙනෙක්ට දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොන ඔක්සිජන්ටද දෙන්නේ? මේ බලන්න ළමයි. මෙයාට ඍණ දෙනවද මෙයාට ඍණ දෙනවද පොඩි සැකයක්. අපි හිතමු මෙයාට ඍණ දුන්නයි කියලා. ඊට පස්සේ මෙයාගෙන් කැමැත්ත හැම මෙයා කියනවා දෙකක් ඕනේ කියලා. ඒතර මෙතෙන්ට දෙකක් දෙනකොට ළමයි මේ ඔක්සිජන්ගේ කැමැත්ත අකමැත්තක් වෙනව නේද? මොකද මේ ඔක්සිජන් මෙයාත් කැමති දෙන්නෙක්ටනේ. ඒ නිසා මේ ගැටලුව මග හරව ගන්න අපි මෙහෙම වැඩක් කරමු. මෙයාට ඍණ දීලා කැමැත්ත ඉටු කරමු. ඒතර හරියනේ. මොකද ඍණ කියන්නේ බන්ධනයක් කියලා හිතන්නකෝ. ඒතර මෙතනත් බන්ධනයක් මෙතනත් බන්ධනයක් බන්ධන දෙකයි. මේ ඔක්සිජන්ගේ කැමැත්ත හරි. ඊළඟට මේ ඔක්සිජන් කැමැත්ත ඇහුවා. එයා කිරුවට දෙකක් දෙන්න කියලා. ඉතින් නයිට්‍රජන්ගේ කැමැත්ත ඉටු වෙලා ඔක්සිජන්ගේ කැමැත්ත ඉටු වෙලා ඔන්න මේ OONO- ගේ ව්‍යුහය. එකසර යුගල් මෙතන 3යි දාන්න ඕනේ. මෙතන යුගල් 2යි. මෙතන යුගල් 3ක් තියෙන නිසා තව එක යුගලයි. මෙතන යුගල් 2යි. ඔන්න 2012 ලුයිස් ව්‍යුහය. හරිද? 2013 ආවේ NH2 කිසිම ආරෝපණයක් තිබෙන NH2NO2 ඕක. ඒතර NH2NO2 නම් මේ බලන්න. මෙයාගෙන් කැමැත්ත අහන්න යන්න එපා. හයිඩ්‍රජන්ගෙන් කවදාවත් කැමැත්ත අහන්න එපා. මොකද එයාලා එක්කෙනාටයි කැමති. ඔක්සිජන්ගෙන් කැමැත්ත අහන්න. එයා කියනවා මට දෙකක් දෙන්න කියලා. හරි. මෙයාත් කියනවා මට දෙකක් දෙන්න කියලා. දෙකක් දෙන්න බෑ. අපි ඍණ දීලා කැමැත්ත ඉටු කරනවා. ඍණ එක නැති කරන්න උදාසීන කරන්න මේ දිගට ධන දානවා. පැහැදිලිද ළමයි? ඉතුරු ඒවට එකසර දාන්න තියෙන මෙතන යුගල් 1යි යුගල් 3ක් තිබිච්ච නිසා මෙතෙන් යුගල් 3ක් දානවා. මෙතෙන් යුගල් 2ක් දානවා. ඔන්න 2013 ලුයිස් ව්‍යුහය. ඊට 2014 ආව ළමයි ටිකක් ලොකු ව්‍යුහයක්. හරිද? හැබැයි දේව මහ දේවල් නෙමෙයි මේ අපේ ක්‍රමයෙන් ටක් ගාලා අඳින්න පුළුවන්. 2014 ආවෙ මෙහෙම එකක්. NCN IC මෙතන NH2 හරි. ඔහොම සැකිල්ල කිසිම ආරෝපණයක් තිබ්බේ නැහැ. මෙහෙම ව්‍යුහයක්. එතකොට බලන්න ළමයි. මෙයාගේ කැමැත්ත අහමු. මෙයා කියනවා මට 3ක් දෙන්න කියලා. 3ක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කාබන්ගේ කැමැත්ත එහුව කාබන් කියනවා මට 4ක් සෙට්ලර් මගෙන් අහන්න එන්න එපා. මෙයා කියනවා මට තව එකක් ඕනේ. මම 3 දෙනෙක්ට කැමති කෙනෙක්. නයිට්‍රජන් කියන්නේ. මොකද වටේ ඉන්නකොට මම සාමාන්‍ය කැමැත්ත ඉස්සෙල්ලා බලන්න. සාමාන්‍ය කැමැත්ත ඉටු කරන්න බලන්න. හරිද? එහෙනම් මෙයාගේ කැමැත්ත 3යිනේ. 3ක් දෙන්න බෑනේ මෙතන කොහොම දුන්නොත් මෙයාට 5ක් තියාගන්න බෑ. හැබැයි මෙහාට දුන්නොත් අවුලක් නැහැ. අන්න එහෙනම් කාබන්ගේ කැමැත්තත් ඒතකොට ඉටු වෙනවා. බන්ධන 4ක් තියෙනවා. මෙයා කැමැති ඉටු වෙලා මෙයා කැමැති ඉටු වෙලා. එච්චරයි. එකසර දාන්න තියෙන්නේ. ඊට එකසර දාන්නේ කොහොමද? මෙතන එක යුගලක් දානවා. හරිද? මෙතෙන්ට තව යුගලක්. එයි මෙතන යුගල් 3යි තියෙන්නේ. 4ක් වෙන තව දැන් මෙතන යුගල් 3යි තියෙන්නේ. තව එකක් දැම්ම 4ක් වෙන යුගල් 3යි ඉලෙක්ට්‍රෝන යුගල් තව එකක් දැම්ම. ඔන්න ළමයි ව්‍යුහය. පැහැදිලිනේ? 2015 ආව විස්තරයක් දීපු ප්‍රශ්නයක්. ඒක මෙහෙමයි දීලා තිබ්බේ. අපිට පරමාණු අඳුර ගන්න දීලා තිබ්බේ ළමයි. මේ වල විස්තරෙත් මම ඔයාලට කියන්නම් මෙහෙමයි. මේක ඍණ ආයනයක්ලු. ඍණ ආරෝපණයක් තියෙනවලු. ඒක තියෙන්නේ ඔක්සිජන් මත විතරමලු. අනෙක් කිසිම පරමාණුවක් මත ආරෝපණයක් නැහැලු. Q සහ R කියන්නේ විද්‍යුත් ඍණතාව දෙකට වඩා වැඩි අලෝහ කියලා තිබ්බා. QRT තුන් දෙනාම. QRT කියන තුන් දෙනාම විද්‍යුත්තාව දෙකට වඩා වැඩි අලෝහලු. QR දෙවෙනි ආවර්තයලු. T තුන්වෙනි ආවර්තයලු.
එහෙම කියලා තිබ්බ ළමයි. හරිද? එහෙනම් මොනවද උත්තරයක්? මේක උත්තර සෙට් දෙකක් තියෙනවා. ඔන්න මම එක සෙට් එකක් තෝරන්න කියලා දෙන්නම්. දැන් මෙහෙම ළමයි මෙයාගේ කැමැත්ත ඉටු වෙලා නේද ඍණ දීලානේ අපිට ඒක විභාගයේදී කියලා තිබ්බා. ඔක්සිජන් මත පමණක් ඍණ ආරෝපණයක් පවතී කියලා තිබ්බා. එහෙනම් මේ ඔක්සිජන්ගේ කැමැත්ත ඉටු වෙලානේ. එහෙනම් එයාගේ දිහා බලන්න අවශ්‍ය නැහැ. එහෙනම් මෙයාගෙන් කැමැත්ත හොත් මෙයා කරුමට දෙකක් දෙන්න දුන්නා. මෙයාත් කරුමට දෙකක් දෙන්න අවුලක් නැහැ දුන්නා. මොකද T කියන්නේ තුන්වෙනි ආවර්ත නිසා ඉලෙක්ට්‍රෝන වල සාමාන්‍යයෙන් 4ට තියාගන්න පුළුවන්. දැන් බලන්නකෝ T වටේ බන්ධන කීයක් තියෙනවද ගණන් කරලා 1 2 3 4 5 6. 6ක් තියාගන්න පුළුවන් කාටද? 6ක් තියාගන්න පුළුවන් 6 වෙනි කාණ්ඩේ එක්කිනට. තුන්වෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩේ ඉන්නේ සල්ප. එහෙනම් T කියන්නේ කවුද? සල්ප කියන එක උත්තරයක් අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට මෙයා තුන් දෙනෙක් සරලම ක්‍රමය මගේ ක්‍රමේ. මෙයා තුන් දෙනෙක්ට කැමති. එහෙනම් මෙයා අනිවාර්යයෙන් කවුද ළමයි? නයිට්‍රජන් කියලා හිතනවා. මෙයා දෙන්නෙක්ට කැමති කෙනෙක්. එහෙනම් එයා කවුද? ඔක්සිජන් කියලා හිතනවා. එහෙනම් එකසර දාන්න මෙතන රිබල් දෙකයි. මෙතන රිබල් තුනක් නිසා තව රිබලයි. රිබල් තුනක් දානවා. රිබල් දෙකයි. රිබල් දෙකයි. සල්ප තුන්වෙනි ආර්ථික කොට ගණන් කරලා බලන්න. බන්ධන 6ට 6ක් දීලා තව ඉලෙක්ට්‍රෝන නැහැ. ඔන්න ඒක උත්තර සෙට් එක. තව කතාවක්. තව ළමයට මෙන්න මෙහෙම හිතන්න අයිතිය තියෙනවා. එහෙම ළම හිතපු ළමයිට සාධාරණ වෙන විදිහට තමයි මේකේ විභාගයට උත්තර දීලා තිබ්බා. හරිද? මේ බලන එක මෙහෙමයි. 2015 මේකමයි. මෙතන Q H හරි. මෙතන R H මෙතන T ඔබට තිබ්බේ මේක අපි සල්පම තමයි ඒක වෙනසක් නැහැ. ඒක සල්පම තමයි. දැන් මෙන්න මේ R Q ළමයි හිතනෝ Q ඔක්සිජන්ම වෙන්න බෑ. ඒ මොකද? ඇයි මෙතන ඔක්සිජන් දීලා තියෙද්දිත් මෙයා ඔක්සිජන් වෙන්න බෑ කියලා ළමයෙක්ට සාධාරණව හිතන්න පුළුවන්. එහෙම අයිතිය තියෙනවා. මොකද මෙයාට ඔක්සිජන් වෙන්න බෑනේ. ඇයි මේක? එහෙනම් මෙයාට Q කියලා දෙන්න එපා. මෙතන ඔක්සිජන් කියලා දීලා මෙයා Q කියලා වෙන අකුරක් දෙන්නේ වෙන පරමාණුවක් කියලා ළමයට හිතන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ ළමයට සාධාරණ විදිහට උණු උත්තරයක් දීලා තිබ්බා. දැන් බලමු QR කියන්නේ කවුද කියලා. ඒක කියලා තිබ්බේ ළමයි දෙවෙනි ආවර්ත පරමාණුනේ QR කියන්නේ විද්‍යුරිතාව හැබැයි දෙකට වඩා වැඩි අලෝහලු. දැන් පොඩ්ඩක් බලන්නකෝ දෙවෙනි ආවර්ත පරමාණු සෙට් එක. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. දැන් බලන්න ලිතියම් වෙන්න බෑනේ ළමයි. ඒව ලෝහනේ. බෙරිලියම් වෙන්නත් බෑනේ ලෝහනේ. බෝරෝන් වෙන්නත් බෑනේ ලෝහනේ බෝරෝන් කියන්නේ. එහෙනම් නියෝන් කොහෙත්ම වෙන්න බෑ. ෆ්ලුවරින් කවදාත් මැදට එන්නේ නැහැ. ඊළඟට ඔක්සිජන් වෙන්නත් බෑ. ඇයි ඉතින් මේක හිතුවේ ඔක්සිජන් නෙමෙයි කියලානේ. එහෙනම් කාබන්ද නයිට්‍රජන් කියලා සැකේ. QR කාබන්ද නයිට්‍රජන්. දැන් බලමු කොහොමද දාන්නේ. ළමයෙක් නිකන් මෙහෙම හිතමු. ළමයෙක් මෙතෙන්ට නයිට්‍රජන් දැම්මා. ඇයි අර තුනක් තියෙන නිසා කාබන් මෙතෙන්ට දැම්මා. දැන් කාබන්ගේ කැමැත්ත 4යිනේ. 4ක් දෙන්න පුළුවන්ද බලන්න ළමයි? බැහැනේ. ඒ වගේම නයිට්‍රජන්ගේ කැමැත්ත ඉටු කරන්නත් බෑනේ. එහෙනම් ඒ නිසා මේක පැත්ත මාරු කරන්න වෙනවා. මෙතෙන්ට කාබන් දාලා මෙතෙන්ට නයිට්‍රජන් දැම්මොත් දැන් බලන්නකො නයිට්‍රජන් 3 දෙකට කැමති කාබන් 4 දෙකට කැමති මෙතෙන්ට දෙකක් දාපුවම නයිට්‍රජන්ගේ 3 හරි කාබන්ගේ 4 හරි. එහෙනම් මෙන්න තව උත්තර සෙට් එකක්. පැහැදිලිද? එකසර දාමු. මෙතෙන්ට යුගල් 3ක් තියෙන නිසා තව එක යුගලයි. මෙතෙන්ට යුගල් 3ක් දානෝ. එක යුගලක් තියෙන නිසා මෙයාට යුගල් 2යි, මෙතෙන්ට යුගල් 2යි එච්චරයි. හරිනේ? ඒ තමයි 2015 අපු ප්‍රශ්නේ. ඊළඟට 2016 ආපු ප්‍රශ්නයක් කියන්නම්. ඒක මෙහෙමයි. CN4 කියලා දීලා තිබ්බා. අපිට සැකිල්ල දීලා තිබ්බා. හැබැයි මේක පොඩි විස්තරයක් කියලා තිබ්බා. NN බන්ධන දිගවල් සමානයි කියලා දීලා තිබ්බා. NN බන්ධන දිගවල් සමානයි. මොකක්ද ළමයිගේ තේරුම? NN බන්ධන අතර තියෙන්නේ NN පරමාණු අතර තියෙන්නේ එකම වර්ගයේ බන්ධන. NN පරමාණු අතර තියෙන එකම වර්ගයේ බන්ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක බලන්නකෝ NN බන්ධනකෝ මේ NN බන්ධනයක්ද නැහැ. ඒක CN බන්ධනයක්. මේ තියෙන්නේ CN බන්ධනයක්. මෙන්න NN බන්ධනයක්. මෙන්න තවත් NN බන්ධනයක්. ඒ කියන්නේ මෙතන තනි බන්ධනයක් නම් මෙතන තනි බන්ධනයක්. මෙතන ද්විත්ව බන්ධනයක් නම් මෙතන ද්විත්ව බන්ධනයක්. මෙතන ත්‍රිත්ව බන්ධනයක් නම් මෙතන ත්‍රිත්ව බන්ධනයක්. එහෙම තියෙන්න ඕනේ. ඒ කියපු විස්තරය හැටියට එහෙමයි වෙන්න ඕනේ. ඉතින් අපි බලමු වැඩේ කරලා. මෙයාගේ කැමැත්ත අහමු. මෙයා කියනවා මට 3ක් දෙන්න. එහෙනම් ළමයි අපිට සිද්ධ වෙනවා මෙයාට 3ක් දැම්මොත් මෙතෙන්ට 3ක් දෙන්න. නයිට්‍රජන් කෑ ගහනවා. ඒක පිස්සුද මට උත්තර බෑ. මට 4යි පුළුවන් දරා ගන්න. එහෙනම් නයිට්‍රජන් දැන් 4ක් නෙවෙයි 6ක් සෙට් වෙලා. කවදාවත් මෙහෙම වෙන්න බෑ. ඒ නිසා ළමයි අපිට මෙයාට 3ක් දුන්නොත් මෙයාට 3ක් දෙන්න වෙනවා. අපි නයිට්‍රජන් කියන නයිට්‍රජන්
මෙතන දාන බන්ධනය මෙතන දාන්න වෙනවා ඒ නිසා අඩු 3ක් දෙන්න විදියක් නැහැ. අපි එකක් අඩු කරනවා. නයිට්‍රජන් අනේ එහෙම කරන්න එපා මට තව එකක් දෙන්නකෝ. හරි. අපි කියන නයිට්‍රජන් පොඩක් ඉන්න. ඔයාට අපි ඍණ දීලා කැමැත්ත ඉටු කරන්න. හරිනේ. එතකොට ඔයාගේ කැමැත්ත හරිනේ. එයාගෙන හරි මං කැමති. මට කොහමද 3යි ඕනේ. ඍණ කියන්නේ බන්ධනයක්. හරි අවුලක් නැහැ. අන්න යාර ඍණ දෙනවා. වැඩේ හරිනේ. එහෙනම් මෙතන දිත්ත නම් මෙතන දිත්ත වෙන්න එපා. හරිද ළමයි? ඊළඟ මෙතන කැමැති ඉබේ විතර බලන්නකො නයිට්‍රජන් 3 දෙයට කැමැති සාමාන්‍යයෙන්. ළමයි මෙතන හිතන්න එපා නයිට්‍රජන් 4ක් වුණේ මොකෝ මෙතන මෙයාලගේ කැමැත්ත ඉටු කරන්න ගිහිල්ලා හොඳේ. කොහොමත් මේ බලන්න. මෙයා මේ වටේ ඉන්න කට්ටියට කැමැත්ත ඉටු කරන්න. මෙතෙන්ට දිත්ත දැම්ම හේතුව තේරුණා නේද? මෙතන තියෙන බන්ධනේ සමාන නිසා දිත්ත දැම්ම. හොඳේ ළමයි වෙන හේතුවක් නිසා නෙමෙයි. හැබැයි ඒතර නයිට්‍රජන්ගේ කැමැති ඉබේම ඉටු වෙලා සාමාන්‍ය කැමැත්ත. මේ නයිට්‍රජන් කැමැත්ත අහන් එයා කියයි 3ක් දෙන්න කියලා. අවුලක් දෙක 3ක් දෙන්න. කාබන් කැමැත්තත් හරි නයිට්‍රජන් 3 කැමැත්තත් හරි. හැබැයි මෙතන බන්ධන 4ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මැද පරමාණුවක් වගේ. එතකොට ඍණ එක නැති කරන්න මේ නයිට්‍රජන්ට ධන දාන්න සිද්ධ වෙනවා. මොකද නැත්නම් අනිත් ක්‍රමය මොකද්ද? බන්ධන 4ට 4ක් දීලා තව ඉලෙක්ට්‍රෝන හරිනම් තියෙන්න ඕනේ. හැබැයි එහෙම වුණොත් නයිට්‍රජන් වලට ඉලෙක්ට්‍රෝන 9ක් වෙනවා. 9ක් තියාගන්න බැරි නිසා මේක අයින් කරන්න ඕනේ. අන්න ධන දීලා අයින් කරා. එහෙම හිතුවක් කමක් නැහැ. මෙතෙන්ට එකසර යුගලයි, මෙතෙන්ට එක යුගලයි, මෙතෙන්ට යුගල් දෙකයි. ඒ 2016 ප්‍රශ්නේ. හරිද? 2017 අපි කරත් අපි කරමු. මේ පොඩි view එකක් දීලා 2017 ClO2 F2+ ClO2 F2+. ඔන්න හොඳට මතක තියාගන්න. මේක මධ්‍ය පරමාණු වෙන්නේ විද්‍යුත අණු Cl ඔක්සිජන් දෙකක් ඉන්නෝ F දෙකක් ඉන්නවා. මේ ධන ආරෝපණය කාටේ දාන්නේ? හොඳට මතක තියාගන්න. හැලජන් පරමාණු වටේ ඉන්නකොට එයාට කිසිම ආරෝපණයක් දාන්න යන්න එපා. හැලජන් පරමාණු වටේ ඉන්නකොට එයාට ආරෝපණ දාන්න යන්න එපා. හොඳේ. එහෙනම් මේ වටේ ඉන්න හැලජන්ට දාන්න එපා. ඔක්සිජන්ට කොහොමද ධන දාන්න බෑ. එහෙනම් කාටද ධන ආරෝපණය දාන්නේ? Clට ධන ආරෝපණය දැම්මා. දැන් ඔක්සිජන්ගේ කැමැත්ත අහන්න. එයා කිලෝමීටර් දෙකක් දෙන්න දුන්නා. මෙයාගේ කැමැත්ත අහන්න. එයා කිලෝමීටර් දෙකක් දෙන්න දුන්නා. හැබැයි දැන් ගණන් කරන්න Cl වලට දැනට බන්ධන කීයක් ඇවිල්ලාද? 1 2 3 4 5 6. බන්ධන 6ට ඉලෙක්ට්‍රෝන 6ක් දීලා. Cl 7ක් තියෙන ඉලෙක්ට්‍රෝන 7 වෙනි කාණ්ඩ නිසා. Cl වටේ Cl ගේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්නේ. එතකොට දැන් ධන කියන්නේ එකක් අයින් කරලා. එහෙනම් Cl ගේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඉතින් මේ 6ම ළමයි බන්ධන 6කට ගිහිල්ලා. එහෙනම් Cl වටේ එකසර එන්නේ නැහැ. ඔච්චරයි. මෙතෙන් එකසර යුගල් දෙකක් දානවා. යුගල් දෙකක් තියෙන නිසා 4ක් පිරෙන්න. 4ක් වෙන දෙකක් දැම්මා. එක යුගලක් නිසා 3ක් දැම්මා. මෙතන මොකද ෆ්ලුවරින් හැමදාම සදහටම එක්කෙනාටයි කැමති. හරි ළමයි.